ආයුබෝවන් සුබෝදෑසනක් වේවා ජුනි මාසේ 9 වෙනිදාවට ඔබ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු එක් පුවත්පත්වලට අවධානය යොමු කළ දවසේ මොනවද විශේෂයෙන් වාර්තා කරන කාරණා කියලා. පත්තරයේ මුද්‍රණය වෙලා ඔබ අතට අපාතට නොලැබුණාට අන්තර්ජාලයට මුදා හරින ඊ ප්‍රවෘත්ති සංග්‍රහයන් තුලින් අප මේ එක් පුවත්පත් වෙත අවධානය යොමු කරන්නේ. මේ අතරේ කියන්නේ ප්‍රධාන සිරස්තල අතරට නොයන කාරණා කීපයක් තිබෙනවා. ඒන් ප්‍රධාන වශයෙන් අප දකිනවා අවධානය යොමු කළ යුතු කාරණාවක් විදිහට අද දවසේ මේ දිවයින වාර්තා කරලා තිබෙන ආකාරයටයි අපි මුලින්ම උපුටා ගන්නේ. කාබනික පොහොර භාවිතයේදී ගහලා එළෙව්වත් ගුටි කාලා හරි වැඩේ කෙරෙන්න ඕනේ. ජනපති සංවර්ධන කමිටු සභාපතිවරුන්ගේ හමුවේදී කියයි. ගහලා එළෙව්වත් ගුටි කාලා හරි වැඩේ කෙරෙන්න ඕනේ. ඊයේ ජනාධිපතිවරයා සාකච්ඡාවකදී මේ පිළිබඳව සඳහන් කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ඇතුළු කිහිප දෙනෙකු සමග මේ සාකච්ඡාව පැවැත්වුණා. ඒ අවස්ථාවේ තමයි කාබනික පොහොර භාවිතය පිළිබඳව මෙලෙස අදහස් පළ කරන්නේ. මේක රට වෙනුවෙන් ගන්න තීරණයක්, අනාගතය වෙනුවෙන් ගන්නා වූ තීරණයක්. ඒ නිසා මේ තීන්දුව කෙසේ හෝ ක්‍රියාවට නැංවිය යුතුයි. මේ සෞභාග්‍යයේ දැක්මට අඩංගු එකක් කියලා තමයි එතුමා යලි අවධාරණය කරන්නේ, යලි මතක් කර දෙන්නේ. ලෝකයේම පැසසුම් මේ වෙත හිමි වී ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. පසුගියදා ලෝක ආහාර සෞඛ්‍ය සංවිධාන විසිරුත් මේ ජනාධිපතිවරයා ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව මේදී අගය කිරීම සිදු කොට තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳව යම් කතා බහ දකින්නට ලැබුණේ. අතරේ කුමාර වෙල්ගම මැතිතුමාගේ අදහසක් වෙමින් සඳහන් කරේ මේක හොඳ වැඩක්. හැබැයි ඒ වුණාට ක්‍රමානුකූලව කරන්න තිබුණා. හිටි හැටියේ ගහෙන් ගෙඩියෙන්න වගේ මේ විදිහට පොහොර කාබනික පොහොර වලට සම්පූර්ණයෙන්ම විතන් කරන්න කටයුතු කිරීම තුල අර්බුද රැසක් නිර්මාණය වෙලා තිබෙනවා කියන එක. නමුත් රජයේ පාර්ශවයෙන් කියන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේත් මේ පිළිබඳ අදහස් දැක්වීම කරා. ඔහුත් කියන්නේ පොහොර හිගයකින් තොරව සපයන්න කටයුතු කරලා තිබෙනවා. පොහොර ලංකාවේ තියෙනවා, රට තුල පොහොර තියෙනවා. මේවා හංගගෙන ඇතැම් අය ජාවාරම් කරනවා, මාෆියාවක යෙදෙනවා. ඒක තමයි ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ හැරුණාම පොහොර හිගයක් රටේ නෑ කියලයි. නමුත් ගොවි ජනතාවගේ පැත්තෙන් විමසලා බැලුවාම, ගොවි සංවිධාන වලින් මේ ගැන විමසලා බැලුවාම බොහෝම පැහැදිලි කාරණාව තමයි පොහොර නැති ප්‍රශ්නයක්. පෞද්ගලිකව අපෙන් පවා ඇතැම් අය මේ පිළිබඳව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිසා ගන්න ක්‍රමයක් ගන්න කොහෙද තියෙන්නේ කියන කාරණා විමසන තැනට පත් වෙලා තිබෙනවා කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒක තමයි පොහොර පිළිබඳ වර්තමාන තත්ත්වය. විශේෂයෙන් පොහොර කිව්වහම අපිට මේ ගොවිතැන තුල වී ගොවිතැන පිළිබඳව පමණක්, කෘෂිකර්මාන්තය තුල වී ගොවිතැන ගැන පමණක් හිතන්නට බෑ. තේ කර්මාන්තයටත් පොහොර අවශ්‍ය වෙනවා. එතකොට මේ වන විට තේ කර්මාන්තයත් බරපතල අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා කියන එක තේ කර්මාන්තයේ ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල ඉන්න මැති ඇමතිවරු පවා කියන කාරණාව. ඉතින් එහෙම ගත්තාම මේ සඳහා වැඩපිළිවෙලක අවශ්‍යතාවය බොහොම පැහැදිලිව පේනවා. නමුත් අදහසක් විදිහට සංකල්පයක් විදිහට මෙය ගන්නා වූ තීන්දුවක් විදිහට ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව අවධාරණය කරනවා. රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය ගැන හිතලා ගන්න තීන්දුවක් කියන එක බොහොම වැදගත් තීන්දුවක් කියන එක කවුරුත් අනිවාර්යයෙන්ම පිළිගන්නා වූ කාරණයක්. දිනමින පුවත්පතේ දැක්වෙනවා කාබනික පොහොර භාවිතයට එළඹීමේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි, කෙසේ හෝ කළ යුතුයි කියන එක තමයි ජනාධිපතිවරයා මේ අවධාරණය කරන්නේ. ලංකාදීපෙත් අද තියෙනවා කාබනික පොහොර භාවිතයේ බැනුම් අහගෙන ගුටි කාගෙන හෝ කරන්නට ඕනේ කියන එක පිළිබඳව. ඊළඟට අපි මව්බිමේ දකිනවා මේ පිළිබඳව වාර්තාවක්. කාබනික පොහොර ගැන ගොවීන් දැනුම්වත් නොකිරීමෙන් අනිසිබියක් ඇති වෙලා. ඒකත් වැදගත් කාරණාවක්. ඒ නිසා අපි උපුට ගන්නේ මේ ගැන ගොවීන් දැනුම්වත් කරන්න ඕනේ. දැනුම්වත් නොකිරීමෙන් අනිසිබියක් ඇති වෙලා කියලා තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපතිවරයා උපුටා දක්වමින්. වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමනුත් සඳහන් කරනවා මේ වන විට ආනයනය කිරීම පිළිබඳව කතා කරනවා. නමුත් තවමත් කාබනික පොහොර ලංකාවට ආනයනය කරන්න කටයුතු කරලා නැහැ කියලා තමයි එතුමා නම් සඳහන් කරන්නේ. වගේම කාබනික පොහොර භාවිතය තුළ විශේෂයෙන් විපක්ෂයේ නායකවරයාගේ ඉඳලා තම කණ්ඩායම් පෙන්වා දෙන කාරණාවක් ඊයේ තිබුණා විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් පත්‍රවල. මේ නිසා සාගතයක් නිර්මාණය වේවි අනාගතයේදී කියලා. මේ ආදී කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් ජනතාවට, ගොවි ජනතාවට කරොත් වඩා හොඳයි කියන එකයි ජනාධිපතිවරයා කියන්නේ. මේ නිසා එවැනි තත්ත්වයක් උදා වෙනවද නැද්ද කියන එක පිළිබඳව. ඊළඟට
විපක්ෂ නායකවරයා ගැනත් සඳහන් කළ නිසා එතුමාගේ ප්‍රකාශයකුත් අපට දකින්න පුළුවන්කම තිබෙනවා මව්බිමේ සිදු වී ඇති සාගර විනාශයට වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතුයි. මේ ඊයේට යෙදුණු සාගර දිනය වෙනුවෙන් සමුද්‍ර දිනය වෙනුවෙන් මේ විදිහට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරනවා මව්බිම පුවත්පතේ සිදු වී ඇති සාගර විනාශයට වගකිව යුත්තන්ට දඬුවම් දෙන්න ඕනේ කියලායි කියන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ මේ සාගරය මහා සමුද්‍ර පිළිබඳව කතා කරද්දී වඩාත් අවධානයට යොමු වන්නේ ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳව මේ වන විටත් එහි තෙල් කාන්දු වෙනවාද කියන එක නිරන්තර සොයා බැලීමක් කරනවා. මේ ගැන වාර්තාවක් බොහොම නුදුරේදීම ලබා දීමට කටයුතු කරන බවත් කියවෙනවා. නාවික හමුදාවට නැවේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා අධිකරණයේ අතරේ දැනුම් දීම් කරලා තිබෙනවා. මේ සමග වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් කතා කරන අග්‍රාමාත්‍යවරයාත් සඳහන් කර පසුගිය දාක මේ නැවෙන් ලැබෙන වන්දිය කිසිසේත් මේ වෙච්ච සම්පූර්ණ හානිය පියවන්නට මිනිස්සුන්ට වෙච්ච හානි වලට වඩා ප්‍රබලයි සතුන්ට වෙච්ච හානි සමුද්‍ර පරිසරයට වෙලා තියෙන හානි මේවා පියවන්නට කිසිසේත් මේ සම්පූර්ණ වන්දිය කෙතරම් මුදලක් ලැබුණත් ඒ ප්‍රමාණවත් නොවන බව තමයි අදහස් කෙරෙන්නේ. ඒ අතරේ විවිධ සමුද්‍ර ජීවීන් මිය යාම පිළිබඳව තොරතුරු ගෙවුණු දින 10ක කාලය ඇතුළත කැස්බෑව් 19ක් විවිධ ස්ථානවල විවිධ වෙරළ තීරවල මිය ගොස් තිබෙනවා දක්නට ලැබුණු බවට පුවත් වාර්තා තිබෙනවා. මේ අතරේ වඳ වී යාමට තර්ජන වඳ වීගෙන යාමේ තර්ජනයට මුහුණ පාලා තිබෙන දුර්ලභ ගණයේ කැස්බෑවුන් පවා ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ. මේ හිටි හැටියේ වෙන්න හේතුව මේ නැවෙන් ඇති වූ තත්වයක්ද කියන එක පිළිබඳව බොහෝ පරිසර විද්‍යාඥයින් ගිහිම අවධානය යොමු වෙලා තිබෙනවා. මේ මියගිය කැස්බෑවන් පරීක්ෂා කිරීමේදී මතු පිට එහෙම පොතු ගැලවිලා යන ආකාරයක් දකින්න ලැබෙනවා කියලාත් කියනවා. ඒන් යම් රසායනිකයක බලපෑමක් සිදු වෙලා තිබෙන බවට තමයි ඔවුන් අනුමාන කරන්නේ. මේ අනුමානයක් පමණයි තවම සැකයක් පමණයි තවම කිසි හෝ වේවා මේ නැවේ ප්‍රශ්නෙත් එක්ක සමුද්‍ර පරිසරයට විශාල හානි වෙලා තිබෙනවා කියන එක තමයි බොහොම පැහැදිලි කාරණාව. ඉන් පස්සේ අපි එමු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ඊට පෙර අපි දිනමින පුවත්පතේ දකිනවා මේ අපි කාබනික පොහොර ගැන කතා කරානේ. ඒ නිසා මේ කතාවත් එකතු කරොත් හොඳයි කියලා හිතනවා. මේ කාරණාවත් කෘෂි රසායන තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාව අනාගතයේ සුවිශේෂ රටක් බවට පත් වෙනවා කියලා පරිසරවේදිනී මහාචාර්ය චන්දනා ශිවා උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක් තමයි මේ අපි දිනමින පුවත්පතේ දකින්නේ. ඒ සමගම අලුත්ගමගේ ඇමතිතුමාගේ ප්‍රකාශයකුත් මුණ ගැසෙනවා. කාබනික පොහොර භාවිතය ජනප්‍රිය කරවන්න විපක්ෂය සහාය දෙන්න. ඔහු ඉල්ලනවා මේක පක්ෂ දේශපාලනයෙන් තොරව දේශපාලනික කාරණාවක් කර නොගෙන මේ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ජනතාව තුළ විශ්වාසය තහවුරු කරන්න අවශ්‍ය සහාය වගකීම් යුතු විපක්ෂයක් විදිහට පළ කරන්න කියලායි ඉල්ලන්නේ. අපි ඊළඟට එමු ලංකාදීප ප්‍රධාන සිරස්තලය වෙත. රට අරින්නේ විශේෂඥයන් කීවොත් විතරයි. පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් අවශ්‍යයි. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උපුටාගෙන ලංකාදීපයේ ගෙන එන වාර්තාවයි අප එලෙස අද දකින්නේ. රට විවෘත කරන්නට නම් 14 වෙනිදායින් පසුව බරපතල තත්ත්වයක් වාර්තා නොවිය යුතුයි කියන එක තමයි යුද හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කරන කාරණාව. පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවකදී කෙරි රබුක්වැල් අමාත්‍යවරයාගෙනුත් මාධ්‍යමය පිළිබඳව විමසද්දී තවම ඒ ගැන නිශ්චිත තීරණයක් අරගෙන නැති බව එතුමා සඳහන් කරන කාරණාව. දිවයින පුවත්පත අද වාර්තා කරනවා හොඳට ගියොත් 14 වෙනිදා රට අරිනවා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා. හොඳට මොන තත්ත්වයක් උදා වේද කියන එක පිළිබඳව තවම අපිට පුරෝකථන කරන්නට බෑ. මොකද තවමත් වාර්තා වෙන මරණ සංඛ්‍යාව ආසාදිතින් සංඛ්‍යාව බොහොම ඉහළයි. ආසන්න වාර්තාවේ මරණ වාර්තාව තමයි මේ වන විට මෙතෙක් දිනක් තුල ආපු වැඩිම මරණ සංඛ්‍යාව කියවෙන වාර්තාව. ඒ දෛනික මරණ විදිහට හැඳින්වීම ආයතන සුදුසු වන්නේ නැහැ. මොකද දින කීපයක මිය යාමයට කසු වන නිසා 54ක් විදියට ඉලක්කම සටහන් වෙලා තිබුණා. ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතික කරන ලද අවසන් කොවිඩ් මරණ වාර්තාව තුල. ඊළඟට අපි ගත්තොත් එහෙම
මේ වන විට තත්ත්වය ගත්තොත් 1844ක පමණ ප්‍රමාණයක් මිය ගොස් ඇති බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පමණ කියලා කියන්නේ ඉලක්කම් එහෙම එක එක තැන්වල එක එක විදිහට වාර්තා කරන්නේ. ඒ නිසායි එහෙම සඳහන් කරන්න වෙලා තිබෙන්නේ. ඒ අතරේ අපි දකිනවා මේ වර්ල්ඩොමීටර් කියන වෙබ් අඩවිය මේ ගැන කරන වාර්තා කරන්නේ 1779ක් විදිහට තමයි ඔවුන් ඉලක්කම පෙන්වා දෙන්නේ. මේ වන විට සමස්ත මියගිය සංඛ්‍යාව ඒ වගේම සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වන විට 2,10,661ක් බවට පරිවර්තනය වෙනවා. 1,78,259ක් සුවය ලබලා තියෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 30,000 ඉක්මවනවා. 30,612ක් විදියට තමයි වාර්තා අතර තිබෙන්නේ. ජාත්‍යන්තර දත්ත දර්ශක අතර ගත්තහම ලෝකයේ රටවල් 222ක එකදු හෝ ආසාදිතයෙක් ඉන්නවා මේ වන විට තත්ත්වය. එයින් 77 වන ස්ථානයේ තමයි ශ්‍රී ලංකාව පසු වෙන්නේ. ශ්‍රී ලංකාව 100ටත් එහයින් තමයි මාස ගණනාවකට පෙර හිටියේ. හැබැයි අපි ක්‍රමානුකූලව ඉදිරියට එමින් තිබෙනවා. ඒ ඉදිරියට ඒම හොඳ තත්ත්වය නෙවෙයි. කොවිඩ් ආසාදනය හමුවේ අපි භයානක බරපතල තත්ත්වයකට එමයි පෙන්눔 කරන්නේ. මේ වන විට ඕකයි ශ්‍රී ලංකාව පසු වන තත්ත්වය මේ කොවිඩ් හමුවේ. ඊළඟට ලංකාදීප පුවත්පතේම අප දකිනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනපතිට ලියූ බව ජනපතිට ලිපියකින් යොමු කළා කියලා සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න. රෝගීන් 12%කින් මරණ 28%කින් නැගලා කියලායි ඔවුන් සඳහන් කරන්නේ. මේ වාර්තා වෙන්නේ පෙර තත්ත්වයන් වල ප්‍රතිඵල විදියට තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. කෙසේ වෙතත් දැන් අපි රටේ ජනතාව ඇතැම් පාර්ශ්ව 14 වෙනිදායින් පස්සේ රටේ කටයුතු සාමාන්‍ය පරිදි පුළුවන් වේද විවෘත වේද කියන එක හිතන අතරතුර වෛද්‍ය ඇතැම් වෛද්‍ය සංගම් සෞඛ්‍ය ඇතැම් සංගම් පෙන්වා දෙන කාරණා තමයි මේ පනවා තිබෙන සංචරණ සීමාවල ස්වභාවයත් ප්‍රමාණවත් නැහැ කියන එක. එහෙම තත්ත්වයක් උඩ ඔවුන් කිසි ලෙසකවත් එකග වේවිද කියන එක තමයි අපටත් තිබෙන ප්‍රශ්නය 14 වෙනිදා විවෘත කරන්නේ. ඒ අනුව ගත්තාම ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ රට අරින්නේ විශේෂඥයින් කිව්වොත් විතරයි. යුද හමුදාපතිවරයා එහෙමයි ඒ ගැන කියන්නේ. අපේ අලිත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. අතරේ මව්බිම පුවත් වාර්තා අතර දක්නට ලැබෙනවා කොවිඩ් පාලනයට විධිමත් සරස්මක් තිබුණා නම් රටට බෙහෙම වෙන්නේ නැහැ කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමක්. ඒ අතරේ කොවිඩ් එන්නත් කරන්නේ ප්‍රගතිය අගමැති මැති සභාවේදී විමසා බලයි කියලා අපට මව්බිම වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ සමගම නව එන්නත් ගෙන්වීම පිළිබඳව වාර්තා දිනමින පුවත්පතේ අපට දකින්නට පුළුවන් කොවිඩ් එන්නත් 10,65,000ක් මේ සතියේනවා කියලා රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියනවා. එතුමා මේ කරන ප්‍රකාශයට අදාළව මිලියනයක තොගයක් අද දවසේත් අදාළවම 5ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත ගෙන එනු ලැබුවා. සයිනෝෆාම් එන්නත් මිලියනයක ප්‍රමාණය අදාළවම ශ්‍රී ලංකාවට ලැබුණා. ඒ අනුව ඉදිරියේදී බොහෝ ප්‍රදේශවල එන්නත් ලබා දීම සහ සයිනෝෆාම් එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම ජින්තු පිටිය ප්‍රදේශයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ වගේම ඇස්ට්‍රසෙනිකා එන්නතත් යම් දෙවන මාත්‍රා ලබා දීම යම් ස්ථානවල සිදුවීම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙද්දී ලංකාදීප වාර්තාවක දැක්වෙනවා ගාල්ලේ පිට අයට එන්නත් දීම වගකිව යුත්තන්ට විනය පියවර ගන්නවා කියලා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන උපුටා දක්වමින් තවත් වාර්තාවක් අපට මුණ ගැසෙනවා. ඒ අතරේ සැප්තැම්බර් අග වෙනකොට 60% දෙනාට එන්නත් ලබා දීම සිදු කරන්නට රාජ්‍ය බලාපොරොත්තු වෙනවා කියලායි දැක්වෙන්නේ. මේ වසර අවසාන වෙනකොට 63%ක ප්‍රමාණයකට එන්නත ලබා දෙනවා කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යතුමේ කලින් ප්‍රකාශ කර තිබුණේ. නමුත් එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න කියන එක පිළිබඳව ජනාධිපතිවරයාත් විශේෂ උපදෙස් ලබා දීමත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය සහාය ලබාගෙන ඒ වගේම අනෙකුත් රටවල සහාය ලබාගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම වේගවත් වීමත් එක්ක එන්නත් ලැබීමත් එක්ක මේ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීමේ හැකියාවක් දැන් උදා වෙමින් තිබෙනවා. ඒ අනුව තමයි සැප්තැම්බර් අග වන විට 60% දෙනා. ඒ වගේම තමයි 60ට වැඩි පුද්ගලයන් සෑම දිනකටම එන්නත ලබා දීම සඳහා කටයුතු කරන බවත් මේ වන විට සඳහන් වෙමින් තිබෙනවා. මොකද ආසාදිතයින් අතර වැඩි ප්‍රමාණයක් මුණ ගැසෙන්නේ 60ට වැඩි අපේ වැඩිහිටි ජනතාව. ඒ නිසා ඒ අයට ප්‍රමුඛ ස්ථානයේ දිය යුතුයි කියන එක පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. මේ සමග අප තවත් කාරණා කිහිපයකට අවධානය දෙන්නට ඕනේ.
මේ අදාළුවම එන්නත ගෙනාව වගේම මේ පුවත් වාර්තා අතරට නොයන සිද්ධියක් වේලවීදිය ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක දැවැන්ත ගිනි ගැනීමක් පිළිබඳවත් තොරතුරු වාර්තා වනවා. අපිට මේ පුවත් වාර්තා තුළ සඳහන් නොවුනත් ඒ ගැන ඉදිරිපත් කරන්න ඕනේ. ගිනි නිවීම රථ 5කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන මේ වන විට මේ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඒ සමග අප අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ මව්බිම පුවත්පතේ තිබෙන මෙන්න මේ වාර්තාවටත් විශ්‍රාම වැටුප් ගන්න යන්න විශ්‍රාමිකයන්ට හෙට අනිද්දා හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්. හෙටත් අනිද්දාත් විශ්‍රාම වැටුප් ලබා දෙනකොට ඒවා ලබා ගැනීම සඳහා යන අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ආරක්ෂක අංශවල සහාය හිමි වෙනවා කියන එක යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් අද මෙලෙස මව්බිම පුවත්පත වාර්තා කරලා තිනවා දකින්නට පුළුවන්. දිවයින ප්‍රධාන සිරස්තල අතර තිබෙනවා සජිත් ළඟට ගිය එජාප මන්ත්‍රීන්ගේ පෙත්සම් උසාවියෙන් ඉවතට අලුත් අය පත් කරන්න මැතිවරණ කොමිසමට දැන්වුවා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. මේ වගේම මේ වන විට යම් කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා විපක්ෂ නායක ධුරය පිළිබඳව පවා. මොකද බොහොම නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වෙන බවයි සඳහන් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තිබී ජාතික ලයිසු මන්ත්‍රී ධුරයෙන් ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු කිනෝයේ පාර්ලිමේන්තු තුල අලුත්ගමගේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මේ ගැන අදහස් පළ කරා. මේ දැනටමත් කීප දෙනෙක් 10-15 දෙනෙක් එතුමා එක්ක කිවිසුම්ගත වෙලා ඉන්න බව පවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඉදිරි පාර්ලිමේන්තුවක අසුන් ගැනීම පිළිබඳව ඒ අනුව ඉදිරි කාලයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් විපක්ෂ නායකකම ගිලිහිලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යලි විපක්ෂ නායකත්වය ලැබේවි කියලා ඉගිපළ වෙමින් තිබෙන අවස්ථාවක සමගි ජනබලවේගයේ ප්‍රධානීන් ප්‍රබලීන් කෘත්‍යාධිකාරී රැස් වෙලා නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ නායකත්වයේ විශ්වාසය තහවුරු කර ගැනීමත් පසුගියදා සිදු වූ බව සඳහන් කරන්නට ඕනේ. මේ අතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා හම්බන්තොට ලේවායේ ලුණු හංගන ජාවාරමක්. පසුගිය දිනවල ලුණු හිඟයක් ඇති වෙයි කියලා ඇතැම් අය ලුණු පැකට් 10-15 ගෙදර ගෙනිච්චා. ඒකට හේතුව බවට පත්ුනේ යම් කතාබහක් නිර්මාණය වීම මේ ගිනිගත්තු නැව නිසා ලුණු නිෂ්පාදනය නවතී කියලා සම්පූර්ණයෙන්ම. නමුත් ලංකා ලුණු සමාගම බොහොම පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරා මේ ලබන ජලයේ තිබෙන බොහෝ සංඝටක ඉවත් කරලා තමයි ලුණු නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මෙහිදී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියනක. නමුත් බොහෝ වෙලාවට අපට පොහොර පිළිබඳව වේවා වී පිළිබඳව වේවා මේ සෑම තැනකම කෘත්‍රිම හිඟ නිර්මාණය වන අවස්ථා තමයි බොහෝ වෙලාවට දකින්නට ලැබෙන්නේ. අස්වැන්න බැලුවාම වී අස්වැන්න තිබෙනවා රටේ තියෙන්නට ඕනේ. හැබැයි ඒ වුණාට වෙළඳපොළ තුල තත්ත්වය ගත්තාම ඊට වඩා වෙනස්. මොල් හිමියන් කියන කතාව වෙනස්. ඒ වගේම තමයි මේ ලුණු ලේවාවල ලුණු පිළිබඳව කතාවත් යාපනයේ සහ කල්මුනේ යවන්න පටවපු තොග හම්බන්තොටින් එහාට ගිහින් නැහැ. ඇතුළෙම අය මේකට සම්බන්ධයි. ලුණු සමාගමක් කියයි කියලයි වාර්තා කරන්නේ. ඉන් පස්සේ අපි අවධානය යොමු කරමු මෙන්න මේ කාරණාව වෙතත්. වරායෙන් මුදා නොගත්තා රාජසන්තක ආහාර සහන මිලට ජනතාවට මව්බිම වගේම අද දිනමින පුවත්පතත් වාර්තා කරන බෙදා හැරීම සතුසු මගින් පරිභෝජනයට නුසුදුසු ආහාර සත්ව ආහාරවලට ලබා දෙනවා කියලයි මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට පෑලියගොඩ මාළු තොග වැඩි වී මිල පහළට පැහැදිලිකොට වෙළඳපොලේ මිල පහළට යන බව මෙලෙස වාර්තා කරාට ජනතාව අතරට යන මාළු ටිකේ මිල කොහොමද කියලා හොයලා බැලුවොත් මීට වඩා බොහොම වෙනස්. එළවලු ගත්තත් මේකම තමයි. ඉතින් ඒ නිසා මේ මිල පහළ යන අවස්ථාවල ඒකේ වාසියක් ජනතාවට ලැබෙනවද කියන එක පිළිබඳවත් සොයා බලනවා නම් වඩාත් හොඳයි. සහ මේ තුල අපහසුතාවයට පත්වෙන දීවර ජනතාව මේ අය පිළිබඳවත් රටක් විදිහට රාජ්‍යයක් විදිහට කටයුතු කරන්න වෙනවා. අප ඊළඟට දිවයින පුවත්පතේ දකිනවා තවත් විශේෂ වාර්තාවක්. ආණ්ඩුව පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 5ක් දීමට යනවා කියලා බුද්ධික පතරන මන්ත්‍රීවරයා නගන චෝදනාවක්. වූ කලක මුළුල්ලේ ඉඳලම මේ මත්පැන් බලපත්‍ර චෝදනාවක් රජයට එල්ල කරනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට විශේෂයෙන් එල්ල කරනවා. ඔහු කියනවා දැන්ටමත් ආයුධ පත්‍ර කිහිපයක් සුරාබදු කොමසාරිස්තුමා විසින් බහරගෙන තිබෙනවා කියන එකත් මෙහිදී සඳහන් කරන්නේ නිෂ්පාදන බලපත්‍ර විදියට මේ ලබා දෙන්නට යන අලුත් බලපත්‍ර. ඊළඟට ඔහු තර්ක කරන්නේ මෙතනදී
තියෙද්දි මෙවැනි කොවිඩ් වසංගතයක් තියෙද්දි රටේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තිබෙද්දි ඒ වගේම මේ පොසොන් මාසයේ පහුගිය වෙසක් මාසයේත් මේ පිළිබඳව මේ ගැන කතා වුණා. පොසොන් මාසයේ එළඹෙද්දි මෙවැනි වකවානුවක සුදුසුද මේ ආකාරයේ කටයුතු කිරීම සහ ඔහු කියන ආකාරයට නම් මේ වගේ දේවල් වලට ප්‍රමුඛත්වය දීම කිසි ලෙසකවත් නුසුදුසු බව තමයි ඔහුගේ අදහස් දැක්වීම. ආණ්ඩුව පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 5ක් දීමට යනවා කියලා විපක්ෂයේ බුද්ධික පත්‍රන මන්ත්‍රීවරයාගේ චෝදනාවයි ඒ. ඒ අතරේ දිවයින පුවත්පතෙන් ඉතාම වැදගත් වෙන තවත් කාරණාවක් අපට මුණ ගැසෙනවා. වැස්ස නිසා මැස්සන් බෝ වෙලා දරුවන්ට පාචනය අතිසාරය වැළඳීමේ අවදානමක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා. අපි සාමාන්‍යයෙන් දන්න කියන කතාව තමයි ඒ කාලේ ඉඳලා අපේ වැඩිහිටියෝ එහෙම කියන කතාව තමයි අප්‍රේල් ඒ කියන්නේ වෙසක් අවුරුදු වෙසක් මාස එනකොට මැස්සෝ වැඩි කියන එක කොහොමත් සාමාන්‍ය තත්ත්වයේ එහෙමයි කියලා. හැබැයි මේ දවස්වල මේ වැස්සත් එක්ක වැඩි වෙලා තියෙනවා කියලා කියනවා. මැස්සෝ ඒ නිසා පාචනයේ වැනි රෝග ඇති වෙන්න පුළුවන් අවදානම තවත් වැඩි වෙලා කියලා. අපි වෙලාව බලමු. දරුවන්ට දිරිය දෙන පෝෂණය ඇංකර්. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ඒ නිසා දරුවෝ පිළිබඳව වඩාත් අවධානයෙන් කනබොන දේ පිළිබඳව වඩාත් අවධානයෙන් මැස්සන්ගෙන් ප්‍රවේශම් කරගෙන ඒ වගේම එක පැත්තකින් මැස්සෝ විතරක් නෙමෙයි අනෙක් පැත්තෙන් මදුරුවෝ ඩෙන්ගු ව්‍යාප්තිය තවදුරටත් වැඩි වෙලා තිබෙනවා. ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. මේ කොවිඩ් අතරේ ඒවත් වෙන නිසා මේ සෑම දේ පිළිබඳව අවධානය යොමු කරමින් අපි ගත කරන්න ඕනේ කාලවකවානුවක් උදා වෙලා තිබෙන අයහපත් කාලගුණයත් මේ දින දෙකෙත් බලපාවි කියන එකයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ වන විටක් කොළඹට එහෙමනම් වැසි තිබෙනවා. බොහෝ ප්‍රදේශවලට වැසි වැටෙන බව දැනගන්නට ලැබෙනවා. මේ බාධාවකුත් වෙලා තිබෙනවා. දැන් අවතන් වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය පහසුකම් සැපීම පිළිබඳව ඒ ජනතාව වෙන කාලවල වගේ යම් යම් ස්ථානවල රැඳවීමේ හැකියාවකුත් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා සහ මේ පවතින තත්ත්වයට මුහුණ දිය යුතු නිසා ප්‍රවේශම් විය යුතු නිසා මේ සමස්ත කාරණා හමුවේ සෑම අතින්ම ප්‍රවේශම්ම ගත කළ යුතු දින කිහිපයක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ. එමනම් අපි විරාමයට යමු. විරාමයෙන් අනතුරුව අද දවසේ පිළිසඳර සමග යාළි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.